right? තාක්ෂණවේදී විෂය ධාරාවේ තාක්ෂණවේදී මේක විෂය ශේෂ්ත්‍ර දෙකක් ඔස්සේ ඉගෙන ගන්න පුළුවන්. ඉංජිනේරු තාක්ෂණයයි ජෛව පද්ධති තාක්ෂණය. Engineering Technology, Biosystem Technology, BST. ETBST කියලා කියන එක තමයි. ඉංජිනේරු තාක්ෂණය සහ ජෛව පද්ධති තාක්ෂණය. ඔය තමයි මේක. දැන් ඔයගොල්ලෝ කැම්පස් එකට ගියොත් ඉංජිනේරු තාක්ෂණය සඳහා ගෞරව උපාධියක් ගන්න පුළුවන්. හරිද? Bachelor of Engineering Technology කියලා දෙන්නේ. කැම්පස් ගියාම BST වලින් Bachelor of Biosystem Technology. හරිද? ඉංජිනේරු තාක්ෂණ විද්‍යාවේදී උපාධිය. ජෛව පද්ධති තාක්ෂණ විද්‍යාවේදී අමතක කරන්න එපා. අග තියෙන මොකද? විද්‍යාවේදී. මේක කලා නෙමෙයි. මේක කොමර්ස් නෙමෙයි. මේක විද්‍යාවේදී උපාධියක්. මතක තියාගන්න. ලෝකේට රටට කලාකාරයෝ ඕන අපි එපා කියන්නේ නෑ කියන්නේ අවශ්‍යයි. කොමර්ස් කරන කට්ටිය ඕන. ඇකවුන්ටන්ට්ලා ඕන. හරිද? හැබැයි සීමිත ප්‍රමාණයක්. ඇයි මේ විෂය අඳුනලා දුන්නේ? විද්‍යාවේදීන් තමයි 50% අධ්‍යාපනයෙන් එළියට දාන්න ඕන රටට. මේක 50% 60ට ගෙනියන්න ඕන රටට. නැත්නම් රට දුවන්න බෑ. ඇයි? දැන් මේ තාක්ෂණ වේදී එන්න කලින් 50% 60ක් ගියේ 20යි 25යි ගියේ විද්‍යාවේදී 75ක් විතර ගියේ අනිත් විෂය දානවා. තාක්ෂණ දාවට පස්සේ දැන් මේක 40 45ට 50ට වැඩි වෙලා තියෙනවා. තාක්ෂණ දාවට පස්සේ දැන් අඛණ්ඩ අධ්‍යාපනය දැම්මට පස්සේ ඒකෙත් තියෙන මේ තාක්ෂණ වේදී. මේකට පොඩ්ඩක් පහළ කියන්නේ. ඒක ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. විෂයන් 8ම ගිහිල්ලා ඒක කරන්න පුළුවන්. අඛණ්ඩ අධ්‍යාපනය. අඛණ්ඩ අධ්‍යාපනය. ඒක අවුරුදු එකමාර විතර ඉවරයි. ඒක වෘත්තීය නිපුණතාවයක් දීලා NVQ සර්ටිෆිකේට් දීලා අයින් කරන ඉස්කෝලේ. මේක එහෙම නෙමෙයි. මේක ඉවරලා සාමාන්‍ය අර ප්‍රවාහය ලියලා කැම්පස් ගිහිල්ලා ඩිග්‍රියක් අරගෙන එළියට එන්න පුළුවන් කම. අනිත් විෂය දානවා වගේ. විද්‍යා විෂය දානවා වගේ. right. කලා වාණිජය වගේ නෙමෙයි. කලා කරන කට්ටිය වාණිජ කරන කට්ටිය දෙගොල්ලෝගෙන එකතු 140ක් විතර ගන්නට ඕන. ඊට ඕනේ සයන්ස් කාර්යෝ විද්‍යාව කරපු කට්ටිය තමයි 60ක් 50ක් 60ක් ඕන වෙන්නේ. right. අරගොල්ලෝ වැඩි වුණාම ප්‍රශ්නයක්. එතන තමයි මේ උපාධිධාරී රැකියාව ප්‍රශ්න තියෙන්නේ. මිනිස්සුන්ට ජොබ් ඕනේ. රජයෙන්මයි ඉල්ලන්නේ. ගොඩක් කටි මම දැන් හිතනවා සර් රජය රැකියාව නැද්ද? තාක්ෂණ විදි කරපුට රජය රැකියාවට යන්න ඕනේ නැහැ. රජයෙන් රුපියල් 40000 50000 ලක්ෂයක් එකමාරක් දීලා ඒක අරන් යන ප්‍රයිවට් සෙක්ටර් එකේ. රජය කරනවද එතකොට? පෙන්ෂන් එකද බලාපොරොත්තු වෙන්නේ. පෙන්ෂන් දෙන්නේ නැහැ ඉස්සරහට ආයි. තොඳින් තේරුම් ගන්න. මේවා සාකච්ඡා කරපු තැන්වල මේ සැලසුම් කරපු තැන්වල හිටපු මිනිස්සෙක් මම. සරලව කිව්වොත් පළවෙනි බැච් එක 2015 ටීම් එක කැම්පස් අවුට් වෙලා ඒගොල්ලන්ට රජයේ රැකියාවල සැලරි ස්කේල් එක හදන තැනක් මම හිටියේ. ඒ මීටින් උඩත් මම සහභාගී වුණා. තාක්ෂණ විද්‍යා ධාරාවේ ඩිග්‍රී කරන රජයේ රැකියාවේ ඒ රජයේ රැකියාව තියෙන ඕන සර්විස් කියලා හැදුවා රජයේ රැකියාව දැම්මම එකෙක්වත් ආවේ නැහැ. ඒගොල්ලෝ ඔක්කොම ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ. අවසාන කාලේ ෆයිනල් ඉයර් එකේ මේ දෙකේම ට්‍රේනින් වලට දානවා. දැම්මම පස්සේ ට්‍රේනින් කරන ආයතන තුලම රැකියාවට යනවා. එතරම් තියාගන්න ආයෙගොල්ලෝ යන්න දෙන්නේ කොහෙවත්. හරිද? ප්‍රොස්පෙක්ට් එක දැන් ජොබ් කරනවා. ඒගොල්ලෝ අවුට් වෙලා. එකම දේ කොවිඩ් කේස් එකේ හින්දා පොඩි ගැටලු ටිකක් තියෙනවා. ඒගොල්ලෝ අවුට් වෙනකොට මේ COVID-19 එක මේ කම්පැනිස් වලට යම් කිසි පොඩි බලපෑමක් ආවනේ. රාජ්‍ය රැකියාව ටිකක් ගොඩක් එක්සෑම් තිබ්බට ඒවා බඳවගත්තේ නැහැ. හැබැයි ඒ අතර විශාල ප්‍රමාණයක් ඉන්නව රැකියාවල. අපේ දරුවන්ගේ අයියලා අක්කලා ඉන්නවා. ඒගොල්ලෝ ඕන මැසේජ් එකක් දාන අපේ අයියා මෙහෙම අපේ මෙහෙමයි මෙයා මෙහෙම කරලා තියෙන්නේ කියලා. හරිද? රැකියාව සමහර ඒවා ඉතින් කම්පැනි වහන නිසා ඒගොල්ලෝ රැකියාව අවස්ථා ලැබිලා නැහැ. ඒ වගේ පොඩි දැන් කොවිඩ් සිටුේෂන් එක නිසා යම් කිසි ගැටලුවක් මේකේ තියෙනවා. right. ඉතින් මේ සිටුේෂන් එක ඇතුලේ මේ තාක්ෂණ විද්‍යාවේ විෂය දානවට තියෙන ඉතාල විශාල තැනක්. ඒක මම පැහැදිලි කරලා දෙන්නම්. කොහොමද එහෙම ඇති වෙන්නේ? ඔයගොල්ලෝ දැක්කද? ඔයගොල්ලෝ දැන් ප්‍රවෘත්ති එහෙම බලන්නේ නැහැ. දෙමෝපිය බලන්නේ නැහැ. දෙමෝපිය විතර සම්බන්ධ වෙනවා. දෙමෝපිය මම්මි කියන දෙත් එක්ක එකතු වෙනවා ඇති. රාජ්‍ය මේ දවස්වල වැඩිපුර මොනවාද? රාජ්‍ය වැඩිපුරම ප්‍රවර්ධනය කරන්නේ කුෂිකාර්මික කටයුතු. කොම්පෝස්ට් පොර හදන්න.
මහා පරිමාණයෙන් කොම්පෝස්ට් හදන්න. දැන් කොම්පෝස්ට් හදන තාම මේ වැඩිට අත ගහන්න බැරි වෙන්නේ මේ රට ඇරලා නැති නිසා. හරිද? මේ කොයි තත්ත්ව නිසා රටේ යම්කිසි ආර්ථික පසුබිමක්. මේක මොනෑම විදිහකට හෝ රටේ තියෙන ඉඩම් විකුණලා හරි. සංචාරක කර්මාන්තය ටිකක් වර්ධනය වුණාට පස්සේ මේ තත්ත්වය යම්කිසි මට්ටමකට සමතේ වෙනකොට මොකද වෙන්නේ? අපිට තවදුරටත් පිටරටවල දේවල් බලන් ඉන්න විදිහක් නෑ. අපිට හදන්න වෙනවා මේ රටේ. ඩෙවලොප්මන්ට්ස් කරන්න වෙනවා. නියර අපිට කර්මාන්ත පටන්ගෙන කරන්න වෙනවා. අපිට කරන්න සිද්ධ වෙනවා. අපි අපේ රට පැත්තකින් තියමු. ලෝකයේ අනෙක් රටවල් ගත්තම දැන් මොනවද වැඩිපුරම දියුණුවලා දුවන වැඩිපුරම රැකිය අවස්ථා තියෙන ශේෂ්ත්‍ර කුෂිකර්මාන්ත, ඔටෝමොබයිල්, මොටර රථ වාහන, ඉදිකිරීම් කටයුතු. ඔයගොල්ලෝ නිකමට හිතන්න. ඔයාලා දැන් මේ රට වහලා තියෙද්දි ඔයගොල්ලන්ගේ ප්‍රදේශවල බාසුන් වලට වැඩ නැතුව තිබ්බද? ඔයගොල්ලෝ ප්‍රදේශවල මොනවද මේ අපේ රටේ මෙච්චර ආර්ථික අවපාතයක් තියෙන අපේ රටේ පවා රට වහලා තිබුණා. දුවන්න ශේෂ්ත්‍ර ටිකක් තිබුණා. මොනවාද? ඉදිකිරීම් කටයුතු සිද්ධ වුණේ නැද්ද? පාරවල් හැදුවේ නැද්ද? කුෂිකර්මාන්ත සිද්ධ වෙන්නේ නැද්ද? කොම්පෝස්ට් හදන්න ගියේ නැද්ද මිනිස්සු? වගාවට try කරේ නැද්ද මිනිස්සු? මහා පරිමාණ ඉඩම් අරන් ප්ලාන්ටේෂන් දුවන්නේ නැද්ද? ඒව කරනවා. හැබැයි බැංකුව හල නැද්ද? මූල්‍ය ආයතන කඩා වැටලා නැද්ද? අර ස්ට්‍රයික් කළ උපාධාරී විදියට බාහිර උපාධාරී විදියට රැකියාව වලට ගිහිල්ලා හරිද? රාජ්‍ය ලැබි රැකියාව අරගෙන right ඒ ඔෆිස් වලට යන්නේ නැතුව හිටපු කොටසක් නැද්ද? ඒක රාජ්‍ය රැකියාවක් හින්දා හොඳ වෙලාට ගියා. ප්‍රයිවට් නම් රැකියාවේ රස්සාවේ පඩියෙන් භාගය දුන්නේ. හරිද? ඔයගොල්ලෝ ඊයේ පෙරේද දකින්නේ නැති. ඊයේ පෙරේද ප්‍රවෘත්ති අහුවනම් අවධානයට ගත්තනම් රජේ දැන් අපිට රටට වාහන ආයන කරන්න බැරි තත්ත්වයකට පත් වෙමින් යනවනේ. අපේ ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. වාහන ආයන කරන අමාරුයි. ඒ නිසා මොකද්ද රජයෙන් ගත්ත තීන්දුව? දැන් සතියකට කලින් මොටර රථ වාහන මෙහි ලංකාවේ ක්‍රස් කරන්න කිව්වා. ඇසෙම්බල් කරන්න කිව්වා. දැන් ඇසෙම්බල් කරන්නේ කවුද? පිටරටින් ඇවිල්ලාද? පිටරටින් ඇවිල්ලා කම්පැනි දායි. මම දැක්කා ඊයේ හරි පෙරේද හරි තියෙනවා චීන සමාගමක්. ඒගොල්ලෝ මට මතක නැහැ යූජින් හරි ඔන්න ඔයගේ නමකින් ඔය බ්‍රෑන්ඩ් නේම් එක රටවල් 130 ගානකට බස් සහ වෑන් නිෂ්පාදනය කරලා අපට ඇර කරන සමාගමක්. හම්බන්තොට ඒගොල්ලන්ගේ වාහන එකලස් කරන කර්මාන්තශාලාවක් දාන්න දැන් ගිවිසුම් ගහලා තියෙනවා. හම්බන්තොට. ඒ සමාගම මේ රටේ ඇතුළේ ස්ථාපිත වෙනකොට කවුද ඒකේ වැඩ කරන්නේ? ඒකට එක ගණකාධිකාරිවරයෙක් දෙන්නෙක් තුන් දෙනෙක් ඇති. ගණකාධිකාරවරු. කලා කරපු කට්ටිය එක්කෙනෙක් දෙන්නෙක් ඇති. හැබැයි ඔටෝමොබයිල් කරපු වෘත්තිකයෝ කී දෙනෙක් වුණා? ඉංජිනේරු තාක්ෂණේ ඔටෝමොබයිල් ඉගෙන ගත්තා. ඒ අපි හිතමු ඩිග්‍රී ගත්ත මිනිස්සු. ඩිග්‍රී ගන්න බැරි වුණා කියලා හිතන්න. මේක තමයි මේ තාක්ෂණයේ තියෙන විශේෂත්වය වැදගත්කම. ඩිග්‍රියක් ගන්න බැරි වුණොත් ඊළඟට තියෙන තව ලිස්ට් එකක් පල්ලෙහෙන් අපිට උපාධියක් දක්වා ඉගෙනගෙන යන්න පුළුවන් තව අවුරුදු 3ක් 4ක්. යුනිවර්සිටි තියෙනවා, යුනිවර්සිටි කොලෙජස් තියෙනවා. මාතර තියෙනවා, කුලියාපිටිය තියෙනවා, යුනිවර්සිටි එක තියෙනවා මේ රත්නාලේ අනුබද්ධ ආයතන තියෙනවා. තව ගොඩක් අම්පාර හාඩියක ඔයගොල්ලෝ අහලා තියෙනවා. තව ඉතා විශාල ආයතන ප්‍රමාණයක්. ජයපති තාක්ෂණ කරන කට්ටියට කුණ්ඩසාලේ ෆාම් එක තියෙනවා. අර තව ගොඩක් තියෙනවා. තලව කැලේ තියෙනවා. right මම ප්‍රසන්ටේෂන් ඇතුළේ මම මේක දාන්න නැතුව ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. අඟුරුගල පැලැස්ස තියෙනවා, පැල්වැහර තියෙනවා, වවුනියාව තියෙනවා. මේ කොච්චර කුසි විද්‍යාල ප්‍රමාණයක් තියෙනවා. මේ වගේ ඉගෙනගෙන එළියට එන දරුවෝ මේ වෘත්තිකයෝ ටික අවශ්‍ය රටට. රටේ රසායනික පොහොර ටික ගේන්න බැරි නම් රටේ නිෂ්පාදනය කරන්න සල්ලි දාන මිනිස්සු නැත්තම් එතකොට මොකද වෙන්නේ? ඒ වැඩේට අවශ්‍ය කරන කර්මාන්ත ස්ථාපිත කරලා දුවන්න රටේ ඉන්න ඕන හොඳ වෘත්තිකයෝ ටික. ඒක කලා කරන කට්ටිය කිහිප දෙනෙක්ට ඕන. කොමර්ස් කරන කට්ටිය එක්කෙනෙක් දෙන්නයි ඕන. හැබැයි තාක්ෂණ දෙය ඉගෙන ගත්ත ජයපති තාක්ෂණ විනෝද තාක්ෂණ කරපු මිනිස්සු ගොඩක් ඕන. ඔන්න රැකියාව. අපේ රටෙන් අපි රැකියාව හම්බුනේ නැහැ කියලා දන්නකො. right ඉගෙන ගන්නකො මේක. ඉගෙනගෙන යුනිවර්සිටි කොලෙජ් එකකට හරියන්න අවම වශයෙන් අම්පාර හාඩියකට යන්න අඩුම ගිහලා ඉගෙන ගන්න මොකක් හරි ඔටෝමොබයිල් හරි මොනවා හරි මම කියන්නේ මේ පහළම සමහර ළමයි ඉන්නෝනේ ගණිතය දැන් හොඳම ප්‍රතිඵල දාපු නිසා සමහරට කැම්පස් යන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. එහෙමයි වැඩ කරේ නැත්නම් අවුරුදු දෙක මතක තියාගන්න. අවුරුදු දෙක තමයි සියල්ල තීරණය කරන්නේ. අවුරුදු දෙකේ හරියට වැඩේ කරගත්තේ නැත්නම් තමන්ගේ ඕලර් ප්‍රතිඵලය අදාළ නැහැ. එයා ඒ 8ද ඒ 9ද කියලා අදාළ නැහැ අපිට. ඕලර් ප්‍රතිඵලය අදාළ නැහැ. අවුරුදු දෙකයි වැදගත් වෙන්නේ. අවුරුදු දෙකේ විෂයන් තුන හදාගන්න විදිය වැදගත් වෙන්නේ. ඒ විෂයන් තුනට හරි විෂයන් තුන තෝරගන්නවා. හරි විෂයන් මම කතා කරන්නේ මධ්‍යස්ථ ඇයි?
මෙයා කියනකොට වෙනස් වෙන්න පුළුවන්. මම කතා කරන මධ්‍යස්ථව හේතුව තාක්ෂණ වේද කරන සියලු දරුවන්ට SAT කරන්න. මේක අනිවාර්ය විෂය. තේරුණාද? තාක්ෂණ වේදේ කරලා අපිට අපේ රටේ රැකියාවක් නැති වුණා කියලා හිතන්න. ඉංග්‍රීසි ටික හදා ගන්න ඕනේ හැබැයි මේ අවුරුද්දේ. හදාගෙන මෙහෙදි ගන්න හොඳ සර්ටිෆිකට් එකක්. NVQ level 6 7 ඔය වගේ ඩිග්‍රී ලෙවල් එකට යන්න පුළුවන්. අරගෙන යන්න පිට රටකට. ඕන තරම් රැකියා අවස්ථා තියෙනවා. හැබැයි මෙහෙදි ට්‍රේනින් එකක් ඕන. මාස 6ක අවුරුද්දක විතර පොඩි එක්ස්පීරියන්ස් එකක් හදාගන්න. ඒක ළමයි විශ්වවිද්‍යාලවලුත් දෙනවා මේ දෙකටම. ET වලට BST වලට විශ්වවිද්‍යාලෙම දෙනවා. විශ්වවිද්‍යාලෙම අන්තිම අවුරුද්දේ දානවා. ට්‍රේනින් එකට. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට, වෝටර් බෝඩ් එකට ඉංජිනේරු තාක්ෂණ කරපු ළමයි, BST කරපු කට්ටිය, ටී රිසර්ච් ඉන්ස්ටිටියුට්, කොකරට් රිසර්ච් ඉන්ස්ටිටියුට්, පොල් පරීක්ෂණ ආයතනය, තේ පරීක්ෂණ ආයතනය. එතකොට ඇග්‍රිකල්චර් මත පදනම් වෙච්ච විශාල ආයතන තියෙනවා. CIC එක, ඇග්‍රෝ කෙමිකල්ස් තියෙනවා. හරිද? මේ වගේ ආයතන ගොඩක්. එකක් නෙමෙයි. පශු සම්පත් ආයතනය. හරිද? මේ හැමතැනම කලාකරුපු කෙනාට වඩා වාණිජ කරපු එක්කෙනෙක් දෙන්න හිටියට ඊට වඩා ඕන කවුරුද? මේගොල්ලෝ යවන. මේ ඉංජිනේරු තාක්ෂණයෙන් ජයවර්ධන ඒකට මේ සබ්ජෙක්ට් එක හැදුවේ. ඇයි මේක කඳුල්ලා දුන්නේ මේ ලංකාවට? අර වෘත්තිකයොත් එක්ක මේ රට යන්න අමාරුයි හැමදාම. ඒ නිසා ඒක පොඩ්ඩක් අඩු කරලා ඒකට යන කොටස තාක්ෂණ වේදිකේ ගන්න බලන්න ඉතින්. අරගෙන මේකේ හොඳ වෘත්තික ටිකක් හදන්න. රටට ප්‍රයෝජනවත් ආර්ථික ප්‍රයෝජනවත් සෙට් එකක් හදන්න. ට්‍රේනින් ටිකක් දීලා මාස 6ක් අවුරුද්දක් ලංකාවේ වැඩ කරාට පස්සේ පිටරට තියෙනවා ඕන ෆාම් එකකට ඇප්ලිකේෂන් එකක් දාලා බලන්න ඉංග්‍රීසි පුළුවන් වෙන්නේ. නිකන් යන්න බෑ. ඉංග්‍රීසි පුළුවන්. මේ කාලේ හොඳ කාලයක් ඔයගොල්ලන්ට. පාසල් පටන් ගන්න තව මාස දෙකක් තුනක් සමහරට යයි. ජනවාරි විතර වෙයි. ඒ පාසල් පටන් ගන්නකොට පෙබරවාරි විතරකට අපිට හෝල් ක්ලාස් කරන්න අවස්ථාව ලැබෙයි. එතකොට අපි හම්බ වෙනවා අර කිව්ව ආයතනවලදී. හම්බ වෙලා කතා කරනවා අපි උගන්වනවා. එතකොට භෞතිකව ෆිසිකලි අපි උගන්වනවා. right? ඒක වෙනකන් මාස දෙක තුනක් තියෙනවා. ඉංග්‍රීසි ක්ලාස් එකක් හදාගන්න. හොයාගන්න. ඕන තරම් දෙයක් තියෙනවා. ඉංග්‍රීසි ගුරුවරු ඉන්න හොඳ ප්‍රාදේශීය ගුරුවරු ප්‍රදේශීය ගුරුවරු. ඒගොල්ලෝ කෙනෙක්ව කන්ටැක්ට් කරගන්න. කන්ටැක්ට් කරලා ටීම් එකක් සෙට් වෙන්න. කෝස් එකක් කරන්න කියන්නේ මාස තුනක විතර. ඉංග්‍රීසි. ඇයි දැනට ඔයගොල්ලන්ට උසස් පෙළට ලොකු බලපෑමක් නැහැ නේ. ලොකු රෂ් එකක් නැහැ නේ. හරිද? ඒ නිසා මේ වෙලාවේ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. IT ටිකක් පරිගණක දැනුම ඉගෙන ගන්න. හොඳ අවස්ථාවක්. මේක පහුවෙලා දැන් තියෙන ඔයගොල්ලෝ ඒක කරන්න තිබුණා කලින්. කලින් සමහර ඕල ඉවරලා ඔක කරපු ළමයි ඇති. O level ඉවර වෙලා ඔය කියපු දේවල් ටික කරගත්ත ළමයි ඇති මේ වෙනකොට. තාම පරක්කු නැහැ. මොකද මේ විෂය ධාරාවන් වල ඔය දේවල් තියෙනවා. ඉංග්‍රීසි නම් නැති වුණාට IT තියෙනවා. SFT ඇතුළේ IT තියෙනවා. හරි IT නෙමෙයි. මූලික පරිගණක දැනුම. කම්පියුටර් එකක් හසුරව ගන්න. පරිගණක තියෙන කැලි බැලි ටික. input device, output device, word වලින් ලියුමක් හදාගන්න. Excel, PowerPoint, presentation. ඒ වගේ දේවල් ටික දැනගත්තේ නැති මිනිස්සෙක් මොකටද? අවුරුදු 20ක් 21ක් වෙනකොට යම්කිසි පරිගණක දැනුමක් නැත්නම් වැඩක් තියෙනවා. වැඩක් නැහැ. අද බලන්න අද පොඩිම දරුවට පෙරපාසෙන් දරුවට ඔන්ලයින් අධ්‍යාපනය නිසා එයාට පුළුවන් WhatsApp account එකකින් link එක ක්ලික් කරගෙන password එක දීගෙන Zoom එකෙන් තමන්ගේ පන්තිය සැලසුම් කරගන්න. තමන්ගේ ටීචර් වෙන වැඩ ටික බලන්න. තමන්ගේ ගෙදර ඉන්න පොඩි කට්ටිය ඒගොල්ලෝ කරනවා ඒවා. සමහර ඔයගොල්ලෝගේ group එකකට එක එක message දාන්න ඉඩ තියෙනවා. ඒ මොන් දන්නේ නැහැ නේද? දන්නේ නැති කෙහෙන් මේ ඔබලනේ දන්නේ. හැබැයි ඒ වගේ නිපුණතාවයක් හැදෙන්නේ කොහොමද? ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩක් ඉදිරියට එනවා. ඔයගොල්ලෝ කියන්නේ එතනට. නිකන් ඉන්න එපා. දියුණු වෙන්න. right ඒක බාර බල ඉඳලා හරියන්නේ නැහැ. පැහැදිලිද? ඒක නෙමෙයි ජීවිතේ. ඒක ඒගොල්ලෝ ලැබෙන දෙයක් නැහැ. ඒගොල්ලෝ සල්ලි හොයයි. ඔයගොල්ලෝ ලැබෙන දෙයක් නැහැ. මේ අවුරුදු දෙක හරියට නිවැරදි විෂය ධාරාව තෝරගන්න. එහෙනම් ඔයගොල්ලෝ තෝරගන්න ඕනේ විද්‍යා විෂය ධාරාව. ගණිතය කරන්න පුළුවන් කට්ටිය කරන්න ගණිතය, මැත්ස් කරන්න. බයෝ සයන්ස් කරන්න පුළුවන් මිනිස්සු බයෝ සයන්ස් කරන්න. දොස්තර කෙනෙක් වෙන්න බෑනේ ජෛව පද්ධති තාක්ෂණය කරලා. ඉංජිනේරු කියන තැනට යන්න බෑ ඉංජිනේරු තාක්ෂණය. ඒ නිසා ඒක කරන්න පුළුවන් කට්ටිය ඒක කරන්න. හැබැයි කලා විෂය ධාරාවක් හදාගන්න බලාපොරොත්තු වෙනවා නම් වාණිජ්‍ය කරන්න බලාපොරොත්තු වෙනවා නම් තව පාරක් හිතන්න. තව පාරක් හිතන්න. මම මේ කියපු දේ ඔලුවට ගන්න. එතකොට වාහන ඇසෙම්බල් කරන කර්මාන්තශාලා ස්ථාපිත වෙනකොට මොනවද මේ රටේ ඇති වෙන්නේ? දැන් මේ ළඟදී පටන් ගත්ත ෆෙරින්ටනෝ
නේද? ටයර් ලංකාවේ හැදුවේ කැලේ ටයර් වල තිබ්බනේ. ඒවත් වැහෙලා තිබ්බේ. ඔන්න දැන් පටන් ගත්තා මේ ලංකාවේ හදන ටයර් එක. මොකද පිටරටින් ගෙන්නන්න විදිහක් මේ සල්ලි නෑ. හරිද? ලංකාවේ හදන ටයර් දැන් මේ ටයර් හදන තැන මේක සම්බන්ධ තත්ත්ව පරීක්ෂණ කරන්න. මේක සුපර්වයිසර්ස්ලා ටික කවුද? මේකේ ඉන්න টপ මැනේජ්මන්ට් එක කාගෙන්ද යන්න ඕන? ඉංජිනේරු තාක්ෂණය කරපු ළමයිගෙන් යන්න ඕන. ආහාර සැකසුම් කර්මාන්ත වලට අවශ්‍ය වෙනකොට මේවා ස්ථාපිත වෙලා වැඩි දුර වෙනකොට ඉස්සරහට දැන් හැමෝම කියන්නේ මොකද්ද? රස්සායන නැහැ කියනවා. රස්සායන නැහැ ඉතින් තාම එළියට ආවේ නැහැනේ අපේ ළමයි. රස්සාව කරන මිනිස්සු පේනවා අඩුයි. සමාජ ටික දෙනයි ළමයි කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ හිතන්නකෝ 2015 කීයද එක්සෑම් එක ලිව්වේ? ලංකාවේ ළමයි 6000ක් විතර ලිව්වේ. ඕකේ ඔය ටිකනේ එළියට අවිල්ල තියෙන්නේ. ඔය ළමයි 6000 පේනවද ලංකාවේ අනිත් ළමයි අතර? පේන්නේ අනිත් විෂයදාරවලින් එළියට ආපු ළමයි අතර මේක හෙන පොඩි ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය හොයාගන්න අමාරුයි. හැබැයි හොයලා බැලුවොත් ඒ මිනිස්සු නිකන් නෑ. ඒ මිනිස්සු නිකන් නෑ. පොයින්ට් නිසා යම් කිසි දෙයක ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය තත්ත්වයක් යටතේ ඒ මිනිස්සු නිකන් ඉන්න හම්බ වෙන්නේ නෑ. ඒ රැකේ අවස්ථාවක් තියෙනවා. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ, වෝටර් බෝඩ් එකේ. රයිට් මේ මොටර තවහන එකලස් කර තැන් විශේෂයෙන් ඔටෝමොබයිල් සේ පිටරට වලත් තියෙනවා. ඔටෝමොබයිල් වල. රයිට් විශ්වවිද්‍යාලේ තියෙන කෝස් එක ඩිසයින් කරලා තියෙන දේ බලන්න. ඔයගොල්ලෝ දන්නේ අපි මේ ඩිසයින් වල සම්බන්ධ වෙලා දන්නේ. ඔය කිව්වට තේරෙන්නේ නැත්නම් වෙලාවක් තියෙන නිසා මම කියන්නේ නැහැ. මම පස්සේ දවසේ කියන්න හැමයි. BST වල කෝස් එක ඩිසයින් කරලා තියෙනවා. හරි. ජර්නල් කැම්පස් එකේ තමයි ගොඩක් කරන්නේ. බලන්න යුනිවර්සිටිස් දිහා. සම්පූර්ණ අලුත් ෆැකල්ටි සියලුම පහසුකම් එක්ක මේ නිකන්ද හදන්නේ. මේ රැකියා නැති ළමයි ටිකක් හදලා දාන්න. ඔය කියන මිනිසුන්ට ඒගොල්ලන්ගේ පුද්ගලික වාසිය බලන්න. හරිද? ඔයගොල්ලෝ හොඳට බලන්න. 2015 මේ දක්වා බැච් කීන 15 16 17 18 19 20 බැච් 6යි තාම. අවුරුදු 6යි සබ්ජෙක්ට් එකට. අවුරුදු 7යි අපි කියතුම එහෙම මේ විෂයට. අවුරුදු 7යි. 1960 ගණන් මේ දක්වා මම දන්නේ නැහැ. හරියට කලාවකුරුමට කියන තේරෙන්නේ නැහැ. මේ පරණ විෂය දානවල. ගණිත, විද්‍යා, කලා, වාණිජ්‍ය අවුරුදු කොච්චරක් කාලයක් තිබ්බද? යුනිවර්සිටිස් කීයක් තියෙනවා? ප්‍රධාන වශයෙන් ගත්තම කොළඹ, ජාර්දනපුර, පේරාදෙණිය, රජරට, රුහුණ, වයඹ, වවුනියා, යාපනයේ යුනිවර්සිටිස් කීයක් තියෙනවා? 7ක් 8ක් තියෙනවා. ඔය අවුරුදු ගානටම. තාක්ෂණ වේදේ පටන් ගන්න අවුරුදු කීයද? අවුරුදු 6 7යි. කොළඹ තියෙනවා වෙනමම ෆැකල්ටි එකක්. සියලුම පහසුකම් සමග සියලුම හොස්ටල්, සියලු විද්‍යාගාර මේ දෙකටම අලුතින්ම ලෙක්චර්ස්ලා වෙනමම නිකන් මේ අර ඉස්කෝලේ A level කරන සර් O level පන්තිය උගන්වනවා වගේ නෙමෙයි. වෙනමම ෆැකල්ටිස්. මුලින් තමයි අභියෝග තිබ්බේ අපිට තාක්ෂණ වේදිකේ. ඇයි? 2015 පටන් ගන්නකොට මේ තාක්ෂණ වේදිකේ ළමයි කැම්පස් යනකොට ඒගොල්ලන්ට තිබුණේ නැහැ ෆැකල්ටි. ඒගොල්ලෝ අර තිබුණු කැම්පස් එකේ තියෙන මේ සයන්ස් ෆැකල්ටි ASC තැන තැන වාඩි වෙලා හොස්ටල් නේ අරුන් එක එක විදිහේ ප්‍රශ්න තිබුණේ. දැන් නෑ එහෙම. ජයවර්ධනපුර ලංකාවේ හොඳම තාක්ෂණ පීඨය. හොඳම තාක්ෂණ පීඨය. ගිහින් බැලුවොත් මේ මොණ්ඩාල දිස්ත්‍රික්කයෙන්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජයවර්ධනපුර ගිය ළමයි බැලුවොත් වැඩිපුර ඉන්නේ මගේ ගෝලෙ. මා උස්සන් යන ගෝලෙ ඉන්නවා. 2015 1 2 16 ඔය මුල් රෑන්ක් ටික ඔක්කොම යන්නේ කොහෙද? ජයවර්ධනපුරට. මේ උන් දුක විදපු දුක අපි අහලා දෙන කියලා තියෙනවා අපිත් එක්ක. සර් මේක මෙහෙමයි කියලා මුල් ගියපු අල්ලන් විදපම් බං කියලා අපි කියන. ඇයි? ඔය එක විෂය ධාරාවක්වත් පටන් ගත්ත කාලේ සොඳුරු නැහැ. හැබැයි ඒ කාණ්ඩේ වාසි දෙකක් තියෙනවා මොකද්ද? ඒගොල්ලෝ විශ්වවිද්‍යාලේ යන්න අවස්ථාව වැඩිපුර උදා වුණා. ඒ පොඩි කණ්ඩායමක් ලිව්වේ ඒ කණ්ඩායමෙන් තේරෙන්නේ. C3ට කැම්පස් ගියානේ. දැන් මේ 2015 දිස්ත්‍රික්කේ පළවෙනි ගත්ත ළමයිට B3යි. හැබැයි 2019 A3ක් වුණා. ඇයි? මේක දියුණු වෙන හින්දා. වැඩි දියුණු වෙන හින්දා. මේ විදිහට ඇවිල්ලා අද වෙනකොට මොකද තාත්තේ? කොළඹ කැම්පස් එකේ සම්පූර්ණ ෆැකල්ටි එකක්, තනි ෆැකල්ටි එකක්. මුළු මේ වෙනමම. ජයවර්ධනපුර වෙනම ෆැකල්ටි, වෙනම ග්‍රවුන්ඩ්ස්, වෙනම ජිම්, වෙනම මේ ලැබ්ස්, වෙනම ඔක්කොම වෙනම ෆැකල්ටි එකක්. අලුතින්ම ගන්න ළමයි ප්‍රමාණය එන්න වැඩි වෙනවා. කලින් ළමයි 1000 ගණන් ගන්නකොට දැන් ළමයි 4000 විතර ගන්නවා කැම්පස්. මුල් බැච් වල හිටිය ළමයි 10000 11000 ලිව්වේ. 2019 වෙනි 22000යි. මේ වල දෙන 36000. 2020 36000ක් ළමයි තාක්ෂණ වේදිකේ කරලා තියෙනවා. 2021 ඔක 40000 පයින්නවා. 22 ඔක 50000 පයින්නවා. 23 ඔක ඕගොල්ලන්ගේ බැච් වල 60000ක් විතර ඉන්නවා.
කලාපම දේ දවස ලක්ෂ 2ක් විතර ලියන. වාණිජ කොහොමද? ලක්ෂයක් එකමාරක් ලියන. දැන් ඒව අඩු වෙලා. දැන් ඒව අඩු වෙලා. ඒව අඩු වෙලා තාක්ෂණ විද්‍යාව ළමයි උඩට ඇවිල්ලා. ඇයි මේ පහසුකම් මේ ෆැකල්ටි මේ හදලා තියෙන යුනිවර්සිටිස් වල තියෙන දේවල් මේ රැකියාව අවස්ථා මේ තියෙන ජොබ් මාකට් එකට තවදුරටත් ඔයගොල්ලෝ හිතනවද ඉංජිනේරු තාක්ෂණය ඩිග්‍රී එකක් තියෙන මිනිස්සයයි කලා හරි වාණිජ හරි ඩිග්‍රී එකක් තියෙන මිනිස්සයයි එකම රැකියාවකට ඇප්ලයි කරනවා ගිහිල්ලා කර්මාන්ත ශාලාවකට BSc ඩිග්‍රී එකක් තියෙන මිනිස්සයයි මේක මොනවද කියලා ගන්නේ කෘෂි විද්‍යාව කියන්නේ මේ අලුතින් හදපු එකක් නෑ මේක පරණ කෘෂි විද්‍යාව මේගොල්ලෝ ICT ඒ level ICT කරන කට්ටියත් එක්ක වඩින ගොඩක් ළමයි ඇග්‍රිත් එක්ක වඩි වෙන්නේ කොච්චර වටිනවද කලා කරන කට්ටියද වාණිජ කරපු කට්ටියද එකම රැකියාවට මේ තරගය ඇතුලේ කවුද දිනන්නේ මේ ළමයි දිනන්නේ අම්මලා තාත්තලා පොඩ්ඩක් හිතලා බලන්න තමන්ගේ රැකියාව කරන ආයතනේ කලාංශයෙන් උපාධියක් ගත්ත තමන්ගේ සහෘදයට වඩා විද්‍යාංශයකින් ඉගෙන ගත්ත කෙනෙක් පොඩ්ඩක් ඊට වඩා වෙනස් එයාට ලොකු කැපැසිටි එකක් තියෙනවා හරිද එයාට දැන වැඩි එයාට සමහර වැඩ වැඩි ඇති ඇයි ඌ වැඩ දන්නව වැඩි මට උගුර මම පළාත් සභාවේ ටික දවසක් වැඩ කරා මට තමයි ඔක්කොම පරිගණක සම්බන්ධ වැඩ එන්නේ ඇයි මට තමයි ඒක තමයි මාර්වදයක් උනේ ලියුම් ටයිප් කරන්න බෑ මට හැබැයි ඔෆිස් එකේ තියෙන කම්පියුටර් හදන්නත් වෙලා තියෙන්නේ මට අන්තිමට හරි මොකද අපි කම්පියුටර් සයන්ස් ඉගෙනගෙන මැත්ස් ෆිසික්ස් කෙමිස්ට්‍රි ඉගෙනගෙන මේ ඔක්කොම හොඳ නිපුණතාවයක් තියෙන මේ විෂය ධාරාවල ඉගෙන ගත්තාම තාක්ෂණ වේදෙන් ඒ වගේම විද්‍යාංශ වල ඉගෙන ගත්තාම අපේ කාලේ තිබුණ නෑ මේක අපි විද්‍යාංශයෙන් ඉගෙනගෙන අපිට ඔහොම අවස්ථාවක් දුන්නා ඒ නිසා සයන්ස් කරත් ගොඩක් වෙලාවට ඉංජිනේරු වෙන්න බැරි නම් දොස්තර කෙනෙක් වෙන්න බැරි නම් ගොඩක් වෙලාවට ගුරුවරයෙක් වෙන්න වෙන්නේ අපි වගේ දැන් මට බැරි වුණානේ මට ඉංජිනේරු වෙන්න බැරි වුණා මට ඕනේ ගුරුවරයෙක් වෙන්න හැබැයි මම සන්තෝෂ වෙනවා ඇයි මම ඉංජිනේරු වුණා නම් මම විතරයි අද මම ඉංජිනේරු තාක්ෂණ උපාධිධාරියෝ ජයපති තාක්ෂණ උපාධිධාරියෝ 250 300ක් හදලා තියෙනවා අවුට් වෙනකොට මේ ගියපු ළමයි අවුට් වෙනකොට තව ඉස්සරහට හැදෙනවා කියන්නේ ඒ ළමයි ඉන්නවා අපි පිටිපස්සේ ඒක ආශිර්වාද කරලා අපිට තියෙනවා ඒකද මට ලොකු ආඩම්බරයක් සන්තෝෂයක් තියෙනවා ඒ මම විෂය ධාරාව මොකද්ද මම විද්‍යා විෂය ධාරාවෙන් ආපු හින්දා මට එහෙමුනේ ඒ නිසා මේ විෂය ධාරාවන් තෝරගෙන මේකේ මේ රැකියා නැහැ කියලා බොරු ආට ඔකට අහු වෙන්න එපා ඔබට දුක් වෙන්න වෙනවා අනිවාර්යෙන් දුක් වෙන්න වෙනවා රයිට් මම කියන්නේ එහෙමයි මම කියපු දේවල් එකක්වත් බොරු නෙමෙයි මම කියනකොට තර්ක ටික මම කියනකොට ඔයගොල්ලෝ හිතනවා සර්ට හොඳයිනේ කියලා වගේ හිතන්න පුළුවන් නේ ඇත්තනේ ඉතින් එහෙමනේ හරිද නෑ මම කියන දේ අහන්නකෝ මොකද්ද මම කියන්නේ ලංකාවේ විශ්වවිද්‍යාල කීයක් අලුතින්ම හදලා තියෙනවද ෆැකල්ටිස් අලුත් විශ්වවිද්‍යාල නෙමෙයි විශ්වවිද්‍යාල සාමාන්‍ය ෆැකල්ටි තියෙන මොනවද දැන් පේරාදෙණිය ගත්තොත් සයන්ස් ෆැකල්ටි එක තියෙනවා ඉන්ජිනියරින් ෆැකල්ටි එක තියෙනවා මෙඩිකල් ෆැකල්ටි එක තියෙනවා ආර්ට් ෆැකල්ටි එක තියෙනවා කෘෂි මේ ඇග්‍රි ෆැකල්ටි එක තියෙනවා ප්‍රධාන වශයෙන් හරිද හැබැයි පෙරදින තාම තාක්ෂණ පිටක් නැහැ ටෙක්නොලොජි ෆැකල්ටි එකක් නැහැ ඇයි නැත්තේ ඒගොල්ලෝ කියන්නේ මේ තියෙන ෆැකල්ටි වලට ළමයි දාන්න බෑ මේකේ ක්වොලිටි එක වෙනවා අලුත් අන්න ඉඩම් තියෙනවා කැම්පස් එකේ ඉඩම් තියෙනවා අලුතින්ම ෆැකල්ටි එකක් හදලා එන්න පෙරදිනත් අලුත් ෆැකල්ටි එකක් හදනවා තාම නෑ ඒ කියන්නේ ඔයගොල්ලෝ අවුට් වෙන කාලෙකදී පෙරදිනත් අලුත් ෆැකල්ටි එකක් හදලා ඒකේ ළමයි ගන්න පටන් ගන්න අලුතින් ගන්නකොට මොකද වෙන්නේ ගන්න ළමයි ප්‍රමාණය එන්න වැඩි වෙනවා අපේ සාමාන්‍ය තාක්ෂණ වේදී දිස්ත්‍රික්කය ඇතුලේ ළමයි 500ක් 600ක් ලියුවම ළමයි 100ක් 120ක් විතර කැම්පස් වලට යනවනේ මොනවා හරි කියලා සාමාන්‍යයෙන් 6කට 7කට එක්කෙනෙක් කැම්පස් එනවා ළමයි 6කට 7කට එක දරුවෙක් කැම්පස් එනවා ඔය මුල්ම රෑන්ක් වලට A3 A4 ඕන වුණා A3 B3 ඒ වගේ ඕන වුණාට අපි දැකලා තියෙනවා B1යි C2 දාගත්තොත් මොනවා දිස්ත්‍රික්කේ නම් රෑන්ක් එක 30 විතර පල්ලෙහා රයිට් 30 විතර පල්ලෙහා මොනවා දිස්ත්‍රික්කේ නම් බදුලේ ගත්ත සාමාන්‍ය 50 20 වගේ රේන්ජ් එකේ තියෙන්න පුළුවන් C3 හොඳට දාගත්තා රෑන්ක් එක 60 පල්ලෙහා 60 පල්ලෙහා හරිද ඔය මම වල ලෙවල් තියෙන ලීෆ්ලට් වල සමහරට මම දැන් මම SFT රිසල්ට් විතරක් තමයි දාලා තියෙන්නේ BOA කියලා ඒක විතර සමහරට දාලා ඇත්තේ මොකක් හරි එකක් හරි තියෙනවද දන්නේ මම ඉස්සර කාලේවත් එක බලන්න එපා අද දවසත් එක බලන්න ඒ දවස් ලෙක්චර් රිසල්ට්ස් ඕනුනේ නේ අද ගත්තම සාමාන්‍යයෙන් දිස්ත්‍රික්කේ පළවෙනිය වෙන්න නම් ඒ තුනක් ඕනේ දිස්ත්‍රික්කේ පළවෙනිය වෙන්න ඒ තුනක් ඕනේ රයිට් සාමාන්‍යයෙන් දිස්ත්‍රික්කේ දෙවෙනිය තුන්වෙනිය ගත්තම දෙවෙනියත් මේ අවුරුදු නම් දෙවෙනියට එච්චර ඕනේ නැහැ. දෙවෙනිය A2යි B එකක් වගේ වුණා. තුන්වෙනිය A2යි B එකක් වගේ වුණා.
ඒකයි B2 වගේ නේද 7 8 වගේ 10 වලින් 10 වගේ ගත්තම B3 B2යි C1 B2යි C1 වගේ ගත්තම පළවෙනි 10 15 වගේ රෑන්ක් B2යි C1 වගේ ගත්තා. B1යි C2 වගේ ගත්තා ඒක නම් සාමාන්‍යයෙන් 25 30 මේ රේන්ජ් එකේ ඉන්නවා. හරි ඒක සාමාන්‍යයෙන් මෙන්න මේ රිසල්ට් එක. අඩුම හොඳ C3ක් දාගත්තොත් විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන්. ඒ කියන්නේ ජාවර්ධන පොළට කොළඹ කැම්පස් එකට වගේ නෙමෙයි. අඩුම වවුනියා රජරට රුහුණු මේ ඌවැලස්ස තව ඉවර නෑ මම කියලා. මම කිව්වේ කොළඹ කැම්පස් එකේ ෆැකල්ටි එකක් තියෙනවා. right ජාර්දුපුර ෆැකල්ටි එකක් තියෙනවා. ගොඩක් මගේ සමකාලීන අපිත් එක්ක ඉගෙන ගත්ත කට්ටිය තමයි මේක ලෙක්චර්ස්ලා. අපි ලංකාවේ හිටිය ඒගොල්ලෝ PhDM කරලා පිටරට ගිහිල්ලා ආපු කට්ටිය PhDM කරලා ආපු කට්ටිය ඒගොල්ලෝ තමයි ගොඩක් ලෙක්චර්ස්ලා. නැත්නම් අපි ඒගොල්ලොත් එක්ක කතා කරනවා. ගොඩක් විස්තර අපිට දෙනවා. මේ පේපර් හදනකොට මොඩල් පේපර්ස් හදාගන්න අපිට ගොඩක් උදව් වෙනවා. ඒකද කියන්නේ රහස් දේවල් හරිනේ. හරිද? ඒ වගේම තමයි රුහුණු කැම්පස් එකේ ගොඩක් අපේ මොනලිස්ටික් ළමයි ගත්තම මුල්ම රෑන්ක් ඔය අයිලන්ඩ් රෑන්ක් ගත්ත අපේ ළමයි ගත්තම ඒගොල්ලෝ කියන්නේ ජාවර්ධනපුර. අපි යවන්නෙත් එහෙද? හොඳම කැම්පස් එක. ටෙක්නොලොජි වලට. ලෝකෙත් හොඳ කැම්පස් එකක්. ගොඩක් කට්ටිය මේ පස්සේ තියෙන කට්ටිය දෙනවා ඔය 20 ගණන් 30 ගණන් මේ කට්ටිය අහුවෙන රුහුණට. ගොඩක් ඉන්න රුහුණ. වෙනම ෆැකල්ටි එකක් තියෙනවා. රජරට වෙනම ෆැකල්ටි එකක් තියෙනවා. right ඌවැල්ලස්ස වෙනම ෆැකල්ටි එකක් තියෙනවා. වෙනම ෆැකල්ටිස් තියෙනවා. તો හිතන්න ෆැකල්ටිස් කොච්චර හැදලා තියෙනවද? ෆැකල්ටි කොච්චර හැදලා තියෙනවද? ශාල ප්‍රමාණයක් ෆැකල්ටි හැදලා. අලුතින් ෆැකල්ටි. ඇයි මේව හදන්නේ? හැමදාම එකක් හැම අවුරුද්දෙම එකක් දෙකක් විවෘත වෙනවා. පෙරදින එක පටන් ගන්නවා. right සබරගමු කැම්පස් එකේ තියෙනවා. රජරට තියෙනවා. ෆැකල්ටිස් තියෙනවා ෆැකල්ටිස්. ඇයි අපි එච්චර පහසුකම් රාජ්‍ය විසින් ලෝකෙ මේ නිකම් මේ ජොබ් නැති මිනිස්සු ටිකක් හදන්නද ඔය? කලාංශයේ ඉන්න ටික අඩු කරලා වාණිජ විසින් ටික අඩු කරලා මේ හොඳ රැකියාවක් කරන්න පුළුවන් වෘත්තික ටිකක් හදන්න ඕනේ තමයි එහෙම කරලා තියෙන්නේ. යුනිවර්සිටි කොලෙජස් 22ක් ඩිස්ට්‍රික්ට් එකට එක ගානේ හදනවා. ඩිස්ට්‍රික්ට් එකට එක ගානේ මොණ්ඩාලයකට තාම නේ. right මාතර තියෙනවා. අම්බන්තොට තියෙනවා. right රත්මලානේ තියෙනවා. යුනිවර්සිටි කොලෙජස් යුනෝටෙක් කියන නමෙන් කෙලිම ඩිග්‍රී එකක් දෙනවා එන්න. මේ සාම්ප්‍රදායික විශ්වවිද්‍යාලය යන්න බැරි ළමයි අර පස්සේ පිටිපස්සේ ඉන්න කට්ටිය ඔය මම කිව්වේ කැම්පස් එකට අහුවෙන්නේ නැති සෙට් එක ඊළඟට යුනිවර්සිටි කොලෙජ් වලට යනවා. ඒක ඒ ළමයි නැත්තේ ගෙදර. වැඩ තුන හරි පාස් වුණා නම් ඔය ළමයි ගෙවල් වල නෑ මොනවා හරි ඉගෙන ගන්නවා අවුරුදු 3ක් 4ක්. තාක්ෂණය කරපො. ඒක බාහිර උපාධියක් කරා වගේ නෙමෙයි. අනිවාර්ය රැකියාව අවස්ථාවක් ලබා දෙනවා. මම හිතනවා මම මේ කිව්ව ටිකෙන් ඔයගොල්ලන්ට මේ තාක්ෂණ වේදේ විශේෂ දානවා. කියන්නේ මේ නරකයි කියන දෙයට ජොබ් නැහැ කියන දෙයට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. දරුවෙක් ප්‍රශ්න කරලා මම උත්තර දෙනවා මට. මතක තියාගන්න. එහෙම අප්සෙට් නම් මෙච්චර මේ විශ්වවිද්‍යාල මේක දියුණු කරන්නේ නැහැ. බලන්න පාසල් කීයක අලුතින් පටන් ගන්නවද? තාක්ෂණ පීඨ කොච්චර ස්ථාපිත කරලා තියෙනවද අලුතින්? හැම අවුරුද්දෙම එකක් දෙකක් වැඩිපුර එනවා. කලින් මොණ්ඩාල දිස්ත්‍රික්කයේ තිබුණේ තාක්ෂණ පීඨ තිබුණේ 3යි 4යි. දැන් තාක්ෂණයේ තියෙන පාසල්ම තියෙනවා 10ක් විතර. 10ක් විතර. ඒ පාසල්වල අලුතින් තාක්ෂණ පීඨ හදමින් පවතිනවා. ඇයි මේ? උසස් පෙළට එන දරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් තාක්ෂණ වේදිකට යවන්න ඕන රජයට. ඒගොල්ලෝ වැඩි ප්‍රමාණයක් තාක්ෂණ වේදීන් කරන්න ඕන. තාක්ෂණ වේදී ඩිප්ලෝමාධාරීන් තාක්ෂණ වේදී උපාධිධාරීන් කරන්න ඕන. ඇයි මේ අවශ්‍ය මේ රැකියාව විශාල ගොන්නක් තියෙනවා. මේක කරන්න මිනිස්සෙක් නෑ. සුදුස්සෙක් නෑ. හරි. ඉතින් අවාසනාවකට පොඩ්ඩක් රටේ මේ ආර්ථික තත්ත්වය පොඩ්ඩක් පසුබෑලා තියෙනවා. කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක. නමුත් අපි බලාපොරොත්තු වෙනවා දැනට තියෙන තත්ත්වය මේ වැක්සිනේෂන් ඉවර වෙනකොට ලබන අවුරුද්ද ජනවාරි පෙබරවාරි විතරකොට මේ තත්ත්වය සමනලපත් වෙලා ලබන අවුරුද්දේ මැදක් විතරකොට අවසාන වෙනකොට හොඳ මට්ටමට එයි. ඉතින් ඕගොල්ලෝ මේ උසස් පෙළ විෂය දාලා හදාරලා විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා නැත්නම් යුනිවර්සිටි එකකට ගිහලා ඊට කොට මේ කොවිඩ් දැන් රටේ නෑ ඒක. අවුරුදු 5කින් කොවිඩ් හැමදාම එහෙම තියෙන්නේ නැහැ. මම දැක්කා ඇමරිකාවේ ඊයේ රිසර්ච් එකක් කළා පබ්ලිකේෂන් එකක් දාලා තියෙනවා. ලබන මාර්තු වෙනකොට කොවිඩ් තත්ත්වය ලෝකෙන් ගොඩක්ම සමනී වෙලා යයි. ලබන මාර්තු වෙනකොට ගොඩක්ම අඩු වෙලා යයි කියලා සාමාන්‍ය රෝගයක් බවට පත් වෙයි. මේ එකක් පැත්තකින් හැම රටක්ම වැක්සින් කරනවා සහ අපි අපේ ඉමුනි සිස්ටම් එක අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේකට ඇඩැප්ට් වෙනවා. හරි ගැස්සෙනවා. හැඩ ගැහෙනවා. ඒ ඕවා ඔක්කොමත් එක කොවිඩ් මේකේ අවසන් වෙනවා. ඔයගොල්ලෝ එතකොට ඉන්නේ
ලෝකයට අවශ්‍ය වෘත්තිකයේ නිර්මාණය කරන විෂය ධාරාවක් නම් එතන දිනන්නේ ඕගොල්ලෝ මිසක් ඔය විවිධ කතන්දර කියන මිනිස්සු නෙමෙයි. ඒ නිසා බුද්ධිමත්ව තීන්දුවක් ගන්න ඔයගොල්ලන්ට මම කිව්වේ තොරතුරු. මම කියන එක නෙමෙයි අහන්න ඕනේ. මම ඔය කියපු දේවල් හිතලා බලන්න. ඔය ඇත්තද බොරුද? ඔය දේවල් රටේ ලෝකේ ඇත්ත. ඔක තමයි රටේ ලෝකේ ඇත්ත තත්ත්වය. ඒ தත්ත්වෙ මත මේ තාක්ෂණ වේදී විෂය දාලා හැදෑරුවොත් ඔබට යන්න තියෙන මාර්ගය මොකක්ද කියලා ඔබ තේරුම් ගන්න. ලොකු අවස්ථාවක් තියෙනවා. ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. රැකියාවක් හොඳ රැකියාවක් ලබා ගන්න. right. ඉතින් හොඳ ඩිග්‍රියක් හොඳට පාස් වෙලා යුනිවර්සිටි එකකින් ස්කෝලර්ෂිප් එකක් අරගෙන පිටරටකට ගිහිල්ලා උසස් අධ්‍යාපනයක් ලැබලා ආවොත් කැම්පස් එක ලෙක්චර් කෙනෙක් වෙන්න පුළුවන්. අපි දන්න ඒ විදිහට තෝරගත්ත ළමයි ඉන්නවා අපේ දරුවෝ. ස්කෝලර්ෂිප්ස් වලට යවන්න. PhD වලට යවන්න. ඇයි? මේ තාක්ෂණ වේදිකේ උගන්වන්නේ. මේ තාක්ෂණ වේදිකේ උගන්වන්නේ තාම විද්‍යා උපාධිධාරී. මේක උගන්වන්න මේගොල්ලන්ට දාගන්න ඕන තාක්ෂණ වේදයෙන් හැදිච්ච සෙට් එකක්. විතරක් තව කොච්චර රැකියාව අවස්ථා තියෙනවා. ඒ නිසා ඒව ගැන හිතන්න. ඉතින් මම හිතුවා මේ පැත්තට කතා කරලා ඇති කියලා. දැන් එනවා ගොඩක් ළමයි අහන ප්‍රශ්නයක් නේ. අහනවා ඉවරයක් නෑ. මගේ ප්‍රශ්න උත්තර දෙන්නේ නැද්ද සර් කියලාත් අහනවා. බායිනවත් එක්ක මට. දැන්ලා බායිනවත් දන්නෙත් නෑ. මම නිකන් මේ කිමෝන් යන්නත් දෙනවා බායින නැතිනේ. කමන්නේ. රයිට්. විෂය ධාරාව දෙකයි BST, ET, SFT අනිවාර්ය විෂය. ET කරනකොට BST කරනකොට මේ විෂය ධාරා දෙක යටතේ ඉගෙන ගන්න දරුවෙකුට තව තුන්වෙනි විෂයක් තෝරන්න. BST SFT එකක් දෙකක් විතර. තව එකක් තෝරන්න ඉතින්. ET SFT දෙකයි ET කරලා මෙන්න. තව එක විෂයක් තෝරන්න. මොනවද තෝරන්න පුළුවන් විෂය? ඒ තමයි උසස් පෙළ ICT. ICT. right. ICT කියන්නේ මොකක්ද? Information Communication Technology. Information and Communication Technology ICT. ඒකට සාමාන්‍ය A level IT කරන්නේ. IT කියලා කියන්නේ අන්නේ ICT. තව මොනවද කරන්නේ? Agri. Agri කියන්නේ මොකක්ද? මේ සාමාන්‍ය කෘෂි විද්‍යාව. සස්පල කෘෂි විද්‍යාව. තව මොනවද කරන්නේ? තව බලන්න Geography. Geography. ICT, Agri, භූගෝලය, තව මොනවද? තව ඔයගලන්ට කරන්න පුළුවන් චිත්‍ර කරන්න පුළුවන්. චිත්‍ර, home science, ඒක තමයි ගෘහ විද්‍යාව. ගෘහ විද්‍යාව. right. තව media කරන්න පුළුවන් තුන්වෙනි විෂය විදියට. BS කරන්න පුළුවන් business studies, BS තෝරගන්න පුළුවන්. economics, econ තෝරගන්න පුළුවන් අවශ්‍ය නම්. accounting කරන්න පුළුවන්. accounting. සස්පල මේ කොමර්ස් එක තියෙන. English මේ English language තුන්වෙනි විෂයේදී English language එක කරන්න පුළුවන්. ඒ වගේම maths කරන්න පුළුවන්. maths කියන්නේ ඔය A level combined maths නෙමෙයි A level combined maths නෙමෙයි. මේක maths. සාමාන්‍යයෙන් අපි කතා කරන maths. හරිද? A level combined maths නෙමෙයි වෙනස්. හරිද? මේක අර combined maths වලට වඩා පොඩ්ඩක් පහළින් තියෙනවා. හරිද? maths. එහෙම ළමයි ඉන්නවා ගොඩක් කරපු ළමයි. විශේෂයෙන් මේ මොණ්ඩාල පැත්තේ මේක ඇත්තට ප්‍රචලිත නැහැ. බදුල්ලේ ගොඩක් මේක ප්‍රචලිතයි. ගොඩක් ළමයි කරනවා මේක. maths කරපු ළමයි ඉන්නවා. මගේ නම් පුද්ගලික මතේ කරන්න එපා කියන එක. මගේ පුද්ගලික මතේ. ඒක මගේ ළමයිගේ ප්‍රතිඵලත් එක්ක මම දැකපු දෙයක්. right. ඉතින් මේ තමයි ඔයගොල්ලෝ තෝරගන්න පුළුවන් අර බකට් එක. මේක අපි කියන මල්ලක්. බකට් එක. ඒ බකට් එකේ තියෙන විෂයන් ගොඩක්. මේකෙන් එකක් තෝරගන්න පුළුවන් තුන්වෙනි විෂය විදියට. මොකද්ද ඔයාලා තෝරගන්න කියන්නේ? අහන්න. කැම්පස් ගන්නකොට මේ තාක්ෂණ වේදේ විෂය ධාරාවෙන් අපි නිකන් උදාහරණයක් විදියට ජෛව පද්ධති තාක්ෂණ වේදයෙන් අපි හිතමු ගත්තා කියලා 4000ක් විශ්වවිද්‍යාලේ ජෛව පද්ධති ඉගෙන ගත්ත ළමයි. ජෛව පද්ධති ඉගෙන ගත්ත ළමයි. right. 4000ක්
ET කරපු ළමයි අපි හිතමු 6000ක් ගත්තා කියලා. සාමාන්‍ය ET කරලා ළමයි ගන්න ප්‍රමාණය වැඩි. ඇයි ඒක හැටි. ජෛව පද්ධතිතාක්ෂර ඉස්කෝලේ ගත්තා ජෛව පද්ධතිතාක්ෂර එක පන්තියේ තියෙනවා. ET පන්ති දෙකක් තියෙනවා. ඒ ළමයි ගාන වැඩි එතන. ඒ නිසා ET 6000ක් විතර වැඩිපුර ගන්න. 4000ක් විතර ගත්ත කියන BSc ඉංජිනේරු තාක්ෂණයත් එක්ක මෙන්න මේකෙන් ඕන එකක්. BScත් එක්ක මේකෙන් ඕන එකක් කරලා තිබුණොත් මේ කෝටා එකට ඇතුල් වෙන්න පුළුවන්. ඔක තමයි මුල්ම කෝටා එක. පළවෙනි කෝටා එක. ඊළඟ ඔප්ෂන් එක මොකක්ද? ඒ තමයි ICT. මේ 4000 මේ 6000ට අමතරව තව ගන්නවා ළමයි 2000ක් විතර. මම මේ කිව්වේ මේ සංඛ්‍යාවලට සාපේක්ෂව 2000ක් විතර 2000ක් විතර ගන්නවා. හරිද? දැන් ඊ අවුරුද්දේ ගත්තොත් 1025ක් කර 1050ක් කර ගන්න. හරිද? එතකොට BSc ගත්තේ මට මතක හිටියට 2000 ගානක් හරි මේ කරගත්තේ හරියට මට සංඛ්‍යා මතක නැහැ. හරිද? මම මේ නිකන් අදහසක් දුන්නේ ඒකයි. සාපේක්ෂව මේ දෙක සාපේක්ෂව මේ වගේ ප්‍රමාණයක් ගන්නවා ICT. හැබැයි මේකට ඇප්ලිකේෂන් දාන්න පුළුවන් කාටද? BSc එක තුන්වෙනි විෂය විදිහට BSc එක ICT තෝරගත්ත දළුවට දාන්න පුළුවන්. ඒතකොට එයා ගන්න ඩිග්‍රී එක මොකද්ද? එයා ගන්නේ IT ඩිග්‍රී එකක්. එයා ලැබෙන්නේ. තාක්ෂණ වේදෙන් ICT වලට වෙනම ඩිග්‍රී එකක් ගන්න පුළුවන්. තේරුණා? ඉංජිනේරු තාක්ෂණය කරලා ළමයි ඉන්නවනේ. තුන්වෙනි විෂය ICT නම් මෙන්න මේ 6000ට ඇතුළත් වුණේ නැත්නම් අහුනේ නැත්නම් මේ 2000ට හරි ඇප්ලිකේෂන් එක පුරුදු දාන්න පුළුවන්. අපිට ඔක්කොම දාන්න පුළුවන්. මුලින් අපි දාන ඉංජිනේරු තාක්ෂණය ටිකට. කෝසස් ටිකට, ඩිග්‍රී ටිකට, පොත පුරවනකොට. ඊළඟ අපි දාන්නේ IT ටිකට. එතකොට මොකද? මුල් ටිකට අහුවෙන්නේ නැති එක IT වලින් හරි කැම්පස් යනවා. IT වලින් හරි කැම්පස් යනවා. හරිද? මම උදාහරණයක් කියන මොණ්ඩාල දිස්ත්‍රික්කේ 2020 තාම අපිට කියන්න බෑනේ. 2019 අවුරුද්දේ BSc රෑන්ක් එක 49. මට මතක හිට හසලින්ද නම. හරිද? මුගේ රිසල්ට් එක C3යි. හැබැයි මෙයා BSc වලින් අහුනේ නැහැ. BSc ගත්තේ 35ක් විතර. BSc ඩිග්‍රී එක ගත්තේ 35ක් විතර. 2019 20 වැඩි ඊට වඩා. හරිද? මම 19 කියන්නේ. 19 අපිට දැන් ළඟම තියෙන ස්විස් තාම කියන විදියක් නෑ. තාම කට් ඔෆ් එකම දාලා තිබ්බල තාම කියලා නැති නිසා. right. මෙයාගේ රෑන්ක් එක 49. හැබැයි මෙයාගේ C3යි මට මතකයි C3යි C2 S එකක් දන්නෙත් නෑ. හරිද? මෙයාගේ තුන්වෙනි විෂය BSc කරේ තුන්වෙනි විෂය IC. මෙයා කැම්පස් සිලෙක්ට් වුණා IT ඩිග්‍රී ICT වල. දෙවියන් දා කරන්න පන්ති ආවා. 49 අහුවෙන්නේ මම අහුවෙන්නේ නැති නිසා කියලා. හැබැයි මම අහුණා. ආයි පන්ති ආරෙන්න ඔයිම ගියා ඒකට. IT ඩිග්‍රී එකට සිලෙක්ට් වුණා. අර මුල් කොටේ අහුන්නේ නැතුනම IT තිබ්බ නිසා මෙයාට අර මෙන්න මේ IT වලින් වෙන් කරලා තියෙන 2000ට ඇතුළත් වෙන්න පුළුවන්කම ලැබුණා. මතක තියාගන්න. මේ IT ඩිග්‍රියට මැත්ස් කරලා සයන්ස් බයෝ සයන්ස් හරි මැත්ස් වලින් හරි IT කරපු ළමයි ඉන්නවනේ. කොමර්ස් කරනකොටත් IT කරන්න පුළුවන්. ඒ ළමයිට දාන්න බෑ මේක. මේකට ගන්නේ තාක්ෂණ වේදිකේ කරපු ළමයි විතරයි. ඒ නිසා මගේ මේ සියලු අත්දැකීම් වල මම ඒක නිකුත් පටන් ගන්නකොට මේක කතා කරන්න මේක විස්තර කරන්න මේක පැහැදිලි කරන්න මම විශ්වාස කරන ලංකාවේ ඉන්න හොඳම ගුරුවරයා මම කියනවා. තව ඉන්නවා කිහිප දෙනෙක්. ඔබට ඉන්න හොඳම ගුරුවරයා මේක අහගන්න මම කිව්වනේ මම කවුද කියලා. තමයි මේක ඇතුලේ මේ කරන දේවල් එක මම මේක කියන්නේ. රැකිය අවස්ථා වැඩිම ශ්‍රේෂ්ඨයකට අපි යන්න එපා. අවුරුදු දෙක මතක තියාගන්න. අවුරුදු දෙකයි තියෙන්නේ මේක. අමාරු වෙන්න පුළුවන්. ලේසිකක් තෝරගත්තොත් අපිට ලැබෙන ප්‍රතිඵලය ඊට වඩා ඒකත් සරලයි. ඒක ලොකු ප්‍රතිලාභ නැහැ. අමාරු දෙයක් කරනවා. ප්‍රතිලාභය ප්‍රබලයි. තේරුණාද? අවුරුදු දෙක මානසික කරගත්තොත් හොඳ ප්‍රතිඵලයක්. හොඳ රැකියාව. හොඳ ආදායම. අපි කම්මැලිකමට මේක කරොත් අවුරුදු දෙක මතක තියාගන්න අවුරුදු දෙක තමයි ඉතිරි අවුරුදු 50ම තීරණය කරන්නේ. පටන් ගන්නකොට කිව්වනේ. කම්මැලිකමට මේක තෝරගත්තොත් දුක් විඳින්න වෙනවා. උඹලට විතරක් නෙමෙයි. උඹලගෙන් පසු වෙන පරම්පරාවට.
දුක් මහන්සිලා වේදන් කරපු අම්මා තාත්තටත් හොඳ සැපවත් ජීවිතයක් දී ගන්න බැරි වෙනවා. එනිසා දුවලා පුතාලා හොඳට හිතර ගන්න. right මොබම් කරන් කියන්නේ ආදරේට. ඔබ කියනවා අපි right බලා හොඳ තැනකට යන්න නම් හරි දේ හරි විෂය ධාරාව තෝරගෙන හරි සබ්ජෙක්ට් තුනක් තෝරගන්නත් ඕන. හරියට කරන්නත් ඕන. කරන්න මග පෙන්නන හරිම ගුරු තුන්දෙනෙක් තෝරගන්නත් ඕන. මතක තියාගන්න. right මේ කොල්ලාහුව බදුල්ල දිස්ත්‍රික්කේ මට මතකයි බදුල්ල දිස්ත්‍රික්කේ ඉංජිනේරු තාක්ෂණය කරපු කොල්ලෙක් හිටිය රෑන්ක් එක 65. මට මතක හැටියට B එකයි නෑ B තිබ්බේ නෑ උඩ. උඩ තිබුණේ C3. C2 S1 හෝ C3යි. මූ අහුණා IT වලට. IT වලට තමයි අහුනේ. IT වලින් තමයි අහුනේ කැම්පස් එකේ. මතක තියාගන්න. IT. හේතුව මේකට අහුන්නේ නැහැ. ICT කරලා තිබ්බ නිසා අර යටින් දාලා තිබ්බ පොතේ යටින් දාලා තිබ්බ අපි හැම වෙලාවෙම පළවෙනි 100ට පුරවන්න කියනවා. ඩිස්ට්‍රික්කේ පළවෙනි 100ට මේ පොත පුරවලා දාන්න කියන. අයියේ. පහළ තියෙන රෑන්ක් සමහර වෙලාවට දන්නේ නැතුව මේවට අහු වෙන්නේ නැහැ. මැදේ උන්ට යන්න බෑ. හැබැයි මේ IT දාපු අයට යන්න පුළුවන් වෙනවා. තේරුණාද? යන්නේ වාසිය අපිට ICT කරොත් ගන්න පුළුවන් ඉන්ජිනේරු තාක්ෂණය වේවා ජෛව පද්ධති තාක්ෂණයේ වාසිය තියෙනවා. ඒ වාසිය තියෙනවා. ඔන්න ICT සම්බන්ධව මට ඔයාලට කියන්න තියෙන දේ. මම යෝජනා කරන දේ ඔබ O level IT කරාද නැද්ද කියන එක මේකට අදාළ නැහැ. හැම IT ගුරුවරම ICT නොකරපු ළමයට පවා ඒකක් ගන්න උගන්වනවා. කිසි ගැටලුවක් නැතුව ඒක කරන්න. IT අදාළ නැහැ. IT ඕනේ නැහැ O level. right ICT ඉගෙන ගන්න ඉංග්‍රීසි අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් ඉතින් ICT කියන වචනේත් අපි සිංහලෙන් කියන්නේ නැහැ නේ. mouse එක keyboard එක සිංහලෙන් කියන්නේ නැහැ නේ. හරිද? පරිගණකය කියන්නේ නැහැ නේ. computer කියන්නේ අන්න ඒ වගේ නිකන් අර පාරිභාෂික શબ્ද මාලාවක් ඉංග්‍රීසියෙන් පාවිච්චි වෙනවා. ඒක සාමාන්‍යයි. ඒකට ඇඩැප්ට් වෙන්න පුළුවන්. IT කරන්න කියලා ඉංග්‍රීසියෙන් කවුරුත් උත්තර බලාපොරොත්තු වෙන්නේ නැහැ. right නිසා ICT තෝරගන්න නම් ඔයගොල්ලෝ ICT හොඳ පන්තියකට ගුරුවරයෙක්ගේ හම්බන්ද වෙලා මතක තියාගන්න. ප්‍රදේශයේ ඔබට හම්බ වෙන ගුරුවරයෙක් තෝරගන්න. ඇඩ් දාපු ගුරුවරු නෙමෙයි. ඇඩ් වලට ඉන්න ගුරුවරු ඔබගේ සල්ලි ටික අරගෙන කොයිඩ් ඉවර වෙලා පන්ති පටන් ගත්තට පස්සේ ඔන්ලයින් ටික ඇතර දාලා උන් ලස්සනට මාස ගානක් කරවල ලංකාවටම ළමයි 10 15 ගානක් ඔබට කෝටි ගානක් ගන්න පැත්තකට දෙන්න. හැබැයි ඊට පස්සේ ඉතිරි වෙන්නේ ගමේ හිටපු මහ පොළොවේ ඉන්න ඔබට ඔබේ ප්‍රදේශයේ අර පන්ති කාමරේ පන්ති කරන ගුරුවරයෙකුට හම්බ වෙනවා. නිසා ඒ වගේ ගුරුවරු ටිකක් වගකීමෙන් පේපර් එකක් තමන් ඉස්සරහා ඉඳගෙන ලියවන්න පුළුවන් ගුරුවරු ටිකක් තෝරගන්න. හරිද? ඉතින් මගෙන් අහන්න එපා පුද්ගලිකව මම කියන්නේ මගෙන් අහන්න එපා ගුරුවරු කවුද කියලා. මොකද මේ මම පාඩම විතරක් නෙමෙයි. හැම පන්තියකම මම හැම දරුවටම කියනවා මගේ පන්ති වලට සහභාගී වෙන දරුවෝ ප්‍රදේශයේ ඉන්න IT ගුරුවරු 4-5 දෙනෙක්ගේ දරුවෝ මං ගන්නවා. ET ගුරුවරු 2-3 දෙනෙක්ගේ දරුවෝ මං ගන්නවා. BSc ගුරු 2-3 දෙනෙක්ගේ දරුවෝ මං ගාවේ. මම ඔයගලට කියන්නේ ප්‍රතිඵල විශ්ලේෂණය කරන්න ඔබට බැරි නෑ. ඔබ දැන් සාමාන්‍ය පෙළ සම ප්‍රතිඵල විශ්ලේෂණය කරන්න නිකන් කියපු ප්‍රතිඵල නෙමෙයි ඈ. ඔය දාන කියන අංක බොරුව ප්‍රතිඵල වලින් ගොඩ නැගුණු කියලා කියනවා. පිස්සුද? ප්‍රතිඵල වලින් ගොඩ නැගිලා නෙමෙයි ඇඩ් වලින් ගොඩ නැගිච්ච. රංගපෑමින් ගොඩ නැගිච්ච. ප්‍රතිඵල වලින් ගොඩ නැගුණේ අපි. ප්‍රතිඵල තිබුණේ. නිසා ප්‍රතිඵල තියෙන පන්තියක ගුරුවරයෙක් ප්‍රතිඵල දරුවන්ගෙන් අහන්න ඔය කියනවනම් කවුද පාස් වෙන කවුද මගේ නම් මම අර දාලා තිබ්බනේ FB page එක මගේ FB page එකට යන්න Facebook page එකට ඒකේ මගේ 2015 මේ දක්වා සියලුම ප්‍රතිඵල සම්බන්ධ ඇඩ්වර්ටයිසින් තියෙනවා කමෙන්ට් දාලා තියෙන දරුවෝ ඒ ප්‍රතිඵල වලට අදාළ ළමයි ඉන්න ඔය ගෲප් වල ඒ කමෙන්ට්ස් වල ඒ වල කියන මැසේජ් එකක් දාලා අහන්න මේ සර් කියන්නේ ඇත්තද කියලා අයියෝ ඔයාද මේ අවුරුදු 20 පළයි නේ සර් කියන්නේ කිව්වේ ආන්න කිසි ප්‍රශ්නයක් right අන්න එහෙමයි තෝරගන්නවා. තමන් අවුරුදු 2ක් ඉගෙන ගන්නේ. තමන්ගේ අවුරුදු 50ක ජීවිතය තීරණය කරගන්න. ඒක නිකන් කාගේවත් වෙන වෙන අවශ්‍යතාවලට උකසර තියන්න එපා. නිසා මගෙන් අහන්න එපා. මං අපහසුතාවයටපත් වෙනවා. හරිද? මට උත්තරයක් දෙන්න බෑ ඒ වෙලාවට. මං ගොඩක් ළමයි අහනකොට මං නිහඬව ඉන්නවා. මං දෙන්න බෑ මට උත්තරයක්. ඔබ විශ්ලේෂණය කරලා ඔබ හොඳ IT ගුරුවරයෙක්, ET ගුරුවරයෙක් ප්‍රතිඵල තියෙන පාසල් පද්ධතිය තුළ ඉන්න ඔබට හම්බ වෙන්නේ. හරි ඔබට හම්බ වෙන්නේ නැත්තේ. හරි සමහර ඉන්නවා ඉතින් පාසල් පද්ධතිය තුළ හිටියත් වැඩක් නැති.
තමයි ඔබට හම්බ වෙන සමහර ළඟ ඉන්න ගුරුවරු ඉන්නවා ඉතාම දක්ෂ ප්‍රතිඵල තියෙන හොඳ ගුරුවරයෙක් තෝරගන්න. ඔබ මේවට තෝරගෙන ඉන්න ගුරුවරු ගොඩක් වෙනවා හොඳයි. ඒ ගුරුවරයාත් එක්ක යන්න. right. ඒක තමයි වියුක්තිය. මෙහෙම ගුරුවරු මාසෙන් මාසෙට මාරු කරන හදන්න එපා උසස් කරලා. right. එහෙම කරන්න ගියා මේක කරන්න බෑ. අවුරුදු දෙකයි තියෙන්නේ මාස 20 විතර තියෙන්නේ. ඕක ඇතුලේ ගුරුවරු 3 දෙනෙක් මාරු කරොත් එහෙම මොකද? මාස 8ක්වත් එකකින් ඉගෙන ගන්න යන්නේ. හරිද? ඒ නිසා ඒ වැඩේ කරන්න යන්න එපා. සතිය දෙකක් ඇතුළත මම ඔයගොල්ලන්ගේ පන්ති ක්ලාස් එක ගන්න ඉතින් ලැබෙන මාස 10 වෙනිදා සාමාන්‍යයෙන් මම මුල් මාසේ මුල තමයි මගේ මේ පන්ති ක්ලාස් එක ගෙවන්නේ. දැන් ඔය මුදල් පන්ති ක්ලාස් ගෙවමින් යන කාණ්ඩයක් ඉන්න. ඒගොල්ලෝ දැන් විශ්වාසයක් තියෙනවනේ. ඒගොල්ලෝ එකත් එක්ක සම්බන්ධලා යයි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මම අපිලා මේ අනිද්දා පටන් ගන්නවා. බ්‍රහස්පතින්දා පටන් ගන්නවා. සෙනසුරාදා තව සති දෙකක් තියෙනවා අපිට. ඉස්සරහට මම උගන්වගෙන යනවා. හැබැයි ඒ අතරතුරදී ඔයගොල්ලන්ට ටියුට් එකක් නැහැ. right. ටියුට් එක මම අපිට පස්සේ දින විතර පස්සේ තමයි ටියුට් එක අරන් එන්නේ. ඒ වෙනකම් මම කරන්නේ පොඩි පාඩමක් දෙකක්. ඒක මම පන්තියේදී විස්තර කරලා දෙන්නම්. අපි මුලින් ඔය පළවෙනි කාණ්ඩේ කරේත් එහෙම තමයි. ඒ විදිහට අපි යමු. ඊට පස්සේ මම ටියුට් එක ඔයගොල්ලන්ට ගෙවලා දෙනවා. ඊට පස්සේ අපි ටියුට් එකත් එක්ක යනවා. right. හොඳයි. ඊළඟට මගේ YouTube එකේ ඔය වීඩියෝස් තියෙන ඔක්කොම වීඩියෝස් නෑ. right. මම ටයිම් ටේබල් දාන්නම්. වීඩියෝස් තියෙනවා ඔක්කොම වීඩියෝස් නෑ. right. මම ඔක්කොම දාන්නේ නෑ. මොකද ඔක්කොම පබ්ලික් දාන්න බෑ. එකක් දෙකක් මමත් දාලා තියෙනවා. right. ඉතින් මම ඔයගොල්ලන්ගේ පන්ති වල නම් ඔක්කොම වගේ දාලා තිබ්බා. ඉතින් ඒ වගේ අවශ්‍ය නම් මේ පරණ කලින් ළමයිට කරපු ඒවා අවශ්‍ය නම් මට එවන්න පුළුවන් links playlist එකේ එවන්න පුළුවන්. ඒක බලලා පොඩි ෆීඩ්බැක් ගන්නත් පුළුවන්. right. ඉතින් මම කියාගෙන ආවේ ICT right. ICT කරන එකේ වාසිය මොකක්ද? right. හොඳයි. ඊළඟට ගොඩක් ඔබ අහන agriculture BSc කරන ළමයාට සාමාන්‍යයෙන් මම කියන්නේ සාමාන්‍ය ඉංජිනේරු තාක්ෂණය කරන හැම ළමයාම වාගේ ICT තමයි තෝරන්නේ. ICT තමයි තෝරන්නේ. තුන්වෙනි විෂය ICT. ඉතාලම හොඳ තේරීමක් මම කියන්නේ. ඉතාලම හොඳ තේරීමක්. විශ්වවිද්‍යාලය යන්න බලාපොරොත්තු වෙන්නේ මේ වැඩට අත ගන්න ළමයෙකුට IT කරන්න. ETත් එක්ක. අවස්ථාව වැඩි ET කෝටා එකෙන් බැලුවොත් IT කෝටා හින්දා යන්න හම්බයි. අවස්ථාව වැඩි. රැකිය අවස්ථාව වැඩි. උසස් අධ්‍යයන අවස්ථාව වැඩි මේකෙන්. හරිද? ජයපති තාක්ෂණය කරන ළමයි ඒගොල්ලන්ට වඩාත්ම ගැළපෙන මේක කරගෙන යන ලේසිම BSc ජයපති තාක්ෂණය කෘෂි විද්‍යාව දෙකම එක වගේ. පොඩි වෙනසක් තියෙනවා. පොඩි වෙනසක් තියෙනවා. ප්‍රශ්න පව එක වගේ. තේරුණාද? හැබැයි ලියනකොට මාකින් ස්කීම් එකේ පොඩි වෙනස්කම් ටිකක් තියෙන එක වෙනසක් පෙන්වනවා අපි මාකින් ස්කීම් එක ඇතුලේ. මම මේකේ මාකින් හදන්නේ නැහැ. නමුත් මම මේක මාකින් හදන මිනිස්සුත් එක්ක කතා බහ කරන අපි හම්බ වෙනවා. මාකින් හදන අවස්ථාවලදී. ඒව නිසා මේව ගැන යම් කිසි අවබෝධයක් අපිට තියෙනවා. හරිද? මේකට හොඳම ඇග්‍රි. කෘෂි විද්‍යාව තමයි හොඳම. BSc කරාට. මොකක්ද තියෙන වාසිය මනන්න? BSc කොටයෙන් යන්න බැරි වුණොත් IT වලින් නම් යන්න බෑ. IT දාන්න බෑ දැන් මෙතන. හරිද? IT කරලා නැහැ නේ යා. හැබැයි ඇග්‍රි කරලා තියෙන නිසා කෘෂි විද්‍යාව නිසා එයාට කෘෂි විද්‍යාල තියෙනවා. කෘෂි විද්‍යා ආයතන තියෙනවා. කෘෂි විද්‍යාව පැත්තෙන් විද්‍යාපීඨ තියෙනවා. ඒ වගේ ගොඩක් කෘෂි විද්‍යාව ආශ්‍රිතව තව තියෙන විශේෂ අධ්‍යාපන අවස්ථා ගොඩක් මෙයාට විවර වෙනවා. ඒක විශ්වවිද්‍යාලම නෙමෙයි. හැබැයි අර තාක්ෂණික ආයතන, ඩිප්ලෝමා දෙන ආයතන ගොඩාක් තියෙනවා මේකේ. මම ඉස්සෙල්ලා කිව්වා අර මේ හම්බන්තොට තියෙනවා. මේක කරනවා නම් කැම්පස් එකෙන් කරනවා කියනකො BSc වලින්. හම්බන්තොට තියෙනවා කොළඹ යුනිවර්සිටි එකකින් කරනවා. මගේ ගෝල කීප දෙනෙක් ඉන්නවා. මම යොමු කරපු ඉන්නවා. 4-5 දෙනෙක් ඉන්නවා. ඊටත් වැඩි මම හිතන්නේ. හැම අවුරුද්දෙම 5-6ක් මම යොමු කරනවා. මේ ඩිග්‍රී එකක් දෙනවා කෘෂි ඇග්‍රිකල්චර් ඩිග්‍රී එකක්. ඒ ඇග්‍රිකල්චර් ඩිග්‍රී එක සයන්ස් කරලා ඇග්‍රිකල්චර් ඩිග්‍රී එකක් ගන්න ඩිග්‍රියට සමානයි. මාර වටිනවා. ඒක ඉංග්‍රීසි මීඩියම් කරන්න පුළුවන් සිංහලෙන් කරන්න පුළුවන්. මම නම් ඔය ඉංග්‍රීසි බැරි මේකට සිංහලෙන් කරන්න දෙන්නේ නැහැ. කොහොම හරි ඉංග්‍රීසියෙන් තමයි කරන්නේ. කොහොම හරි ඉංග්‍රීසියෙන් කරනවා. right. මොකද ඔය අවුරුදු 4 වෙනකොට කොහොම හරි ඉංග්‍රීසියෙන් ඕක කරගත්තොත් වටිනාකම කියලා නිම කරන්න බෑ. right. ඒක ඉංග්‍රීසි හදාගන්න. මේ සදාගත්ත තමයි ලේසි. මොකද අපි කොහොමත් අපිට නතර වෙන්න වෙන්නේ නැහැ නේ. ඒ ලෙවල් තාක්ෂණය කරොත් විෂයන් තුන පාස් වුණොත් නතර වෙන්න වෙන්නේ නැහැ. අඟුරු වල බැලස්සේ තියෙනවා. ඔව්. නතර වෙන්න වෙන්නේ නැහැ එතනින්. අනිවාර්යයෙන්ම අධ්‍යාපන අවස්ථාව විශාල ප්‍රමාණයක් විවෘත වෙනවා. ඒකේ ඉංග්‍රීසි ඉගෙන ගන්න තරමට අපිට වාසි. right. කෘෂි විද්‍යාව තමයි BSc කරනකොට මම නම් රෙකමන්ඩ් කරන්නේ. ඇත්තටම හැකියාවක් තියෙනවා නම් කවුරු හරි O level IT හරි නැත්නම් IT වලට ආසලමක් ඉන්නවා නම් එයා BSc එක ICT කරන්න. එයා කරන්න ICT BSc එක. දැන් මම මේ කිව්ව කොල්ල IT වලට තමයි කැමති එක. ඌ හැබැයි BSc කරේ. ඊට ගන්න බෑ කිව්වා.
හැබැයි මම IT වලින් ඩිග්‍රී කර දැන් ඔන්න යන් ප්‍රවේශයක් ගත්තා. දැන් මේ ළමයා මම අර මෙතන කියපු ළමයා බදුල්ල ළමයා 65 ගත්ත ළමයා. ඒ ළමයා කැමති ඉංජිනේරු තා. ඌ IT වලට කැමති නෑ. ඌ IT ෆේල් එකේ හිටියේ. හැබැයි ඉතින් උට අවාසනාවකට ඩිග්‍රී ගන්න වෙලා තියෙන IT වල. ඇයි මොකද බලන්න. අහුනේ කැම්පස් එකට IT වලින්. දැන් ඉතින් කරගෙන යන දැන් නෑ සර් දැන් අවුලක් නැද්ද? හරිද? දැන් අප්සෙට් එකක් නැද්ද? right. හොඳයි. ඊළඟට මම අනිත් විෂයන්. භූගෝලය. මම කියන්නේ මේ අනිත් මොන විෂය කරා කැම්පස් අහුවෙන්නේ මෙන්න මේ කිව්ව 4000 සහම එක 6000 ඒ කියන්නේ ඉංජිනේරු තාක්ෂණය ඩිග්‍රීට හෝ ජයපති තාක්ෂණ ඩිග්‍රීට විතරයි. වෙන අවස්ථා උදා වෙන්නේ නැහැ විශ්වවිද්‍යාලවල. හැබැයි මේක කරා කියලා යුනිවර්සිටි කොලෙජ් වලට හරිද? ඒව මේ අනිත්‍ය වල IT කරත් ඇග්‍රි කරත් අර තියෙන මේ හම්මන්තොට මම ඔය කිව්ව කලම් යුනිවර්සිටි එකේ ඩිග්‍රී එකට ඒවට කිසිම බාධාවක් නැහැ තුන්වෙනි විශ්වවිද්‍යාලේ මේව හැදෑරුවා. අර වෙන මේ විශේෂත්වය තමයි නැති වෙන්නේ. අර IT එකට දාන්න පුළුවන් අවස්ථාව තමයි නැති වෙන්නේ IT කරලා නැත්තම්. ඇග්‍රි කරපේට අර ඇග්‍රි දැන් ඇග්‍රි තියෙනවනේ. දැන් BST ඇග්‍රි භූගෝලයේ තිබ්බොත් ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ මේකෙන් තමයි කැම්පස් අහුවෙන්නේ. මේක කොහොමද දාන්න බෑ. BST ඇග්‍රි තියෙනවනේ. ඒතකොට අර කෘෂි විශ්වවිද්‍යාල ඒවට ඔක්කොම යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අඟුරු පෙළස් තියෙන එකට යන්න පුළුවන්. කුඩසාලේ ඒ ඔක්කොම යන්න පුළුවන් ඇග්‍රි කරලා තියෙන නිසා. sorry BST කරලා තියෙන නිසා. BST කරලා තියෙන නිසා. right ඇග්‍රි හොවෙන්නේ නැහැ මේක කරනවා. භූගෝලේ කරනවා නම් ඇග්‍රි කරන්න බෑනේ. ඇග්‍රි වෙනකොට මේක තෝරගන්න වෙන්නේ. right. ඒක චිත්‍ර කරලා මම හිටියා. හැබැයි ඉතින් ළමයි කැම්පස් යන්න හරි අමාරුයි. ඇයි? මේව කරාම අමාරුයි. මගේ දරුවෙක් හිටියා මීඩියා වලට ඒකක් දැම්මා. රෑන්ක් එක 60 ගානක්. මීඩියා වලට ඒකක් දාලා. ටෙක් කරේ BST කරේ. මීඩියා වලට ඒකක් දාලා රෑන්ක් එක 60 ගානක්. ඇයි? රෑන්ක් එක හැදෙන්නේ නැහැ මේ සබ්ජෙක්ට් එක. මොකද මේක අර කම්බිනේෂන් එක ඇතුලේ ගැළපෙන සබ්ජෙක්ට් එකක් නෙමෙයි. මේ වගේ හැදෙන්නේ මම කියන්නේ මේ විෂයන් නරකයි කියලා. මේ වගේ හැදෙන්නේ නැහැ ටෙක්නොලොජි ස්ට්‍රීම් එක ඇතුලේ. ආර්ට් වල හැදෙන්නේ නැති. හැබැයි මේක ටෙක්නොලොජි ස්ට්‍රීම් එක ඇතුලේ හැදෙන්නේ නැහැ. BS කරපු ළමයි අපි දැකලාම නැහැ. මට කියා ගන්න බෑ හින්දා. ඉකොන් කරපු ළමයි අපි දැකලාම නැහැ. අකවුන්ටින් කරන ළමයි ටෙක්නොලොජි එක අකවුන්ටින් BS කරපු ළමයි අපි දැකලා නැහැ කරන්නත් අමාරුයි. right කරන්න අමාරුයි. ඒකයි අහුවෙන්නේ නැත්තේ. right ඉංග්‍රීසි කරපු ළමයි දැකලා මම මැත්ස් කරපු ළමයි දැකලා තියෙනවා. ඒ ළමයි ඉන්නේ බදුල්ලේ ගොඩක්. මේ මොණ්ඩාවල නන්නේ. බදුල්ල ඩිස්ට්‍රික්ට් එකේ මගේ ගිය අවුරුදු ටීම් එක හිටියනේ මැත්ස් කරපු ළමයි ගොඩක්. අර ඔය බවුමිකා කියලා දාලා අපි ගිය අවුරුද්ද 20 රිසල්ට්ස් වලින් මට මතකයි 10 12 රෑන්ක් එක. 12 වෙලාවෙ මැත්ස් කරේ. තවල මේක මම 8 12 රෑන්ක් ඊළම මැත්ස් කරේ. හරි යා මැත්ස් වලට ඒකක් දාලා. මැත්ස් කරනවා මැත්ස් වලට ඒකක්වත් දානවා. right මැත්ස් වලට ඒකක්වත් දානවා. මැත්ස් වලින් රෑන්ක් එක ගොඩක් උඩට එන්නේ නැහැ. right කැම්පස් යන්න පුළුවන්. මේ විෂයන් මේ බකට් එකේ තියෙන විෂයන් 10 ටික තියෙනවනේ. මේ විෂයක් මෙයා මෙන්න මේ තුන්දෙනා එක්ක මේකෙන් මොකක් කරත් කැම්පස් යන්න පුළුවන්. යන්න පහසු BST එක ඇග්‍රි හෝ ICT කරනවා. ET එක ICT කරනවා. ඇග්‍රි කරත් කමක් නැහැ ET එක. හැබැයි කරන්න අමාරුයි. ඇයි අමාරු? ඇග්‍රි කියන්නේ පාඩම් කරන්න ඕන විෂයක්. ET යාන්ත්‍රික විෂයක්. ගණනය කිරීම අරෝබයෝ තියෙන විෂයක්. යම් ප්‍රායෝගික විෂයක්. යම් ඒ වගේ එකක්. ET ඊට ඔටෝමොබයිල් තියෙනවා. ඒවා තියෙන ඔය මැෂින් ගලවන්න අර මේ මැෂින් වල යාන්ත්‍රික කොටස් ගැන ඒක වගේ නෙමෙයි ඇග්‍රි වල සාපේක්ෂ වෙනස්. BST ඇග්‍රි එක වගේ. එසේ අපි නෑ ET එක්ක ඇග්‍රි කරන එක කමක් නෑ. හොඳයි. කරන්න අමාරුයි. කරන්න අමාරුයි. ඊට වඩා ET එක්ක ICT කරන්න. එතන අවස්ථාව වෙනවා. ET එක්ක කරන්න උත්සාහ කළ ළමයා IT කරන්න. ඇග්‍රි කරන්නම ඕන කියලා හිතනවා නම් එයා BST කරන්න. BST කරන්න.